නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කාරුණික වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනේ, අද දවසේ මේ ධර්ම දේශනාවට දායකත්වයන් දරන්නේ ඉතාලියේ කතානියා නගරයේ පදිංචි පින්වත් රුවන් සහ නදීරා යන දෙපළ විසින් මීට වසරකට පෙර හදිසියේම මේ පටලෝ යන්ට යෙදුණු පින්වත් ජී.එම්. ජයසිරි පියාණන්ට පින්පෙත් අනුමෝදනා කිරීම තමයි ඒ පින්වතුන්ලගේ මූලිකම අරමුණ බවට පත් වෙලා තියෙන්නේ. පින්වතුනේ, අපි හැමදිනාගේම ජීවිත ගත්තොත් අපි හැමදිනාගේම ජීවිතවල නොයෙක් ආකාරයේ කරදර, කංකටොළු, දුක්ගිනි, අනපේක්ෂිත දේවල් පිරීලා. ඉතින් මේ වගේ දුක් විඳින, මේ වගේ පීඩාවට පත්වෙන ජීවිතයක් තමයි අපිට උරුම වෙලා තියෙන්නේ. ඒ පීඩා සහිත සංසාර ගමනක තමයි අපිට මේ යන්න වෙලා තියෙන්නේ. ඒ නිසා මේ සංසාර ගමනේ අපිට මේ මනුස්ස ජීවිතයේදී බුදුරජාණන් වහන්සේව, ධර්මය, සංඝරත්නය සරණ යන්ට ලැබුණා කියලා කියන්නේ ඒකේ වටිනාකම වචනයෙන් ප්‍රමාණ කරන්න බැරි එකක්. තෙරුවන් සරණේ වටිනාකම. හැබැයි තෙරුවන් සරණ යා යුත්තේ කාටවත් පේන්න නෙවෙයි. තෙරුවන් සරණ යා යුත්තේ ලෝකයට පෙන්වන්න නෙවෙයි. තෙරුවන් සරණ යා යුත්තේ හදවතින්. තමන්ගේ ජීවිතයට සැනසෙල්ල පිණිස, තමන්ගේ ජීවිතයට ආරක්ෂාව පිණිස, තමන්ගේ මුළු සංසාර ගමනටම ආශිර්වාදයක් පිණිසයි අපි හදවතින්ම තෙරුවන් සරණ යා යුත්තේ. මම බුදුරජාන් වහන්සේ සරණ ගියා කියන එක හරියට ගලේ කෙටු අකුරු වගේ මේ හදවතේ තැන්පත් වෙන්න ඕන. මං ධර්මයේ සරණ ගියා කියන එක, මං සංගරුවන සරණ ගියා කියන එක ගලේ කෙටු අකුරු වගේ මේ හදවතේ තැන්පත් වෙන්න ඕන. එහෙමයි සරණ යා යුත්තේ. එහෙම සරණ ගියොත් තමයි යහපත සැලසෙන්නේ. ඒක හොඳට තේරෙනවා අද දවසේ අහන ධර්මයෙන්. මේ ධර්මය යසෝජ කියන මහරහත් උත්තමයන් වහන්සේගේ ජීවිත කතාව. ඒ ජීවිත කතාව අපිට ආරම්භ කරන්න වෙන්නේ මෙන්න මේ විදිහට. ඔබ දන්නවා අපේ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙන්න කලින් මේ මහා භද්‍ර කල්පයේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 20000ක්ව පැවති යුගයේ කාශ්‍යප රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වුණා. ඒ කාශ්‍යප බුද්ධ ශාසනයේ මූලික සිදුවීම් දෙකක් මුල් කරගෙනයි මේ ධර්මය අපිට කතා කරන්න තියෙන්නේ. ඒ කාශ්‍යප බුද්ධ ශාසනයේ එක පවුලක සහෝදරයෝ දෙන්නෙක් මහණ වුණා. ඒ සහෝදරය දෙන්නගෙන් වැඩිමහලාගේ නම සාගත, බාලයාගේ නම කපිල. මේ සාගත, කපිල කියන දෙන්නා මහණ වුණේ තමන්ගේ පවුලේ හිටපු අම්මයි නංගී දෙන්නා අතෑරලා. එතකොට පිරිමියෝ දෙන්නම මහණ වුණා. ගෑනු දෙන්න ඉතුරු වුණා ගෙදර. එතකොට මේ ගෑනු දෙන්නත් ටික දවසක් යනකොට කල්පනා කළා අපේ පවුලට හිටපු පිරිමි දෙන්නත් මහණ වුණා. එහෙවකේ ඉතින් අපි මේ ගෙදර ඉඳලා ඇති වැඩේ මොකද්ද? අපිත් මහණ වෙමු කියලා. අර බුද්ධ ශාසනයට පැහැදිලා එහෙම මහණ වුණා නෙවෙයි. මහණ වුණේ මේ පිරිමි දෙන්න මහණ වෙච්ච නිසා. ඒ දෙන්නත් ගිහිල්ලා මහණ වුණා. ඒ දෙන්නාගේ නම, අම්මගේ නම සාධිනී.
නංගීගේ නම තාපනා. ඔක්කොමලා පවුලක්ම බුද්ධ ශාසනයේ මහණ වුණා. දැන් මේ පවුලක් බුද්ධ ශාසනයේ මහණ වෙනකොට ගෙවල් දොරවල් අතහැරලා ඒ කාලේ උක කොච්චර කතා කරන්න ඇතිද නේ? අපේ පුදුම පවුලක්, පුදුම පින්වන්ත පවුලක් කියලා මෙහෙම කියනවනේ. පවුලම මහණ වුණා. ඔහොම කතාව තිබුණා. බාහිරට එහෙම පෙවුණා. හැබැයි බුද්ධ ශාසනයේ සිවුරු පොරෝ ගත්තත් හරියට තෙරුවන් සරණ ගියේ මේ පවුලේ 4 දෙනාගෙන් එක්කෙනයි. ඒ තමයි වැඩිමහල් සහෝදරයා සාගත තෙරුන්. සාගත තෙරුන් වහන්සේ හොඳට ධර්මයේ තුල හිත පිහිටුවගෙන නොබෝ කලකින්ම රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. කපිල තෙරුන් ධර්මයේ සැහැල්ලුවට ගත්තා. උන්වහන්සේට හොඳ මතක ශක්තියක් තිබුණා. මතක ශක්තියෙන් හින්දා ධර්මකාරණා මතක හිටිනවා. බණ කිව්වා. බණ කිව්වාට මොකද කිසිම ධර්මයක් තමන්ගේ ජීවිතයට ගලපගත්තේ නැහැ. සමහර ධර්මකාරණා තමන්ගේ තියෙන කතිකත්වය නිසා තමන්ට ඕන විදිහට තේරුවා. ඇයි තමන්ට ඕන විදිහට ධර්මයේ තෝරන්නේ? සරණක් නැහැනේ. දහම් සරණ නැහැනේ. ශාස්ත්‍රුන් වහන්සේ ගැන ගෞරවේ නැහැනේ. ඒ නිසා ධර්මකාරණා තමන්ට ඕන විදිහට තෝරන්න ගිහිල්ලා ශාසනයේ පරිහානිය පිණිස කටයුතු කළා. එහෙම කටයුතු කරනකොට ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා අවවාද කරලා තියෙනවා. අනේ ආයස්මතුනි යෝග කරන්න එපා. ඔය දහම්පදේ ඔහොම තෝරලා හරියන්නේ නැහනේ. බුදුරජාන් වහන්සේ ඔය ගැන වදාළේ ඔය විදිහට නෙමෙයිනි කියලා. එතකොට ඔබ වහන්සේලා මොනවද දන්නේ? මම නොමය ධර්ම කතිකයා කියලා අර සුපේසල භික්ෂූන්ට ගරහා කළා. ඒ භික්ෂූන්ට ගරහාව කරනකොට ඒ ගරහාවට ඈඳුණා මහාන වෙලා ඉන්න සාධිනී තාපනා කියන දෙන්නත්. ඒ දෙන්නත් කට තියනවාට ගැරහුවා. ඕන් ඔහොම තමයි ඒ පවුලේ ජීවිතේ ගත වුණේ. දැන් පොඩි කාලයක්ද? අවුරුදු 20000ක් ආයුෂ. අවුරුදු මේ දසදහස් ගණන් 12000 ගණන් ওই විදිහට ජීවිතේ ගත වුණා. ඒ වගේම කාශ්‍යප බුද්ධ ශාසනයේ තව සිද්ධියක් සිද්ධ වුණා. ඒ සිද්ධිය මෙහෙමයි. කාශ්‍යප බුද්ධ කාලේ 500ක හොරමුලක් හිටියා. මේ හොරමුල එක්තරා වනයක් ඇසුරු කරගෙන ඒ වනාන්තරයේ හැඟවිලා ඉඳලා රාත්‍රී කාලයට ගම්මානවලට පැන ගෙවල් බිඳලා හොරකම් කරනවා. ඇතැන් වෙලාවට ඒ ගෙවල් බිඳින්න යන ගමනේ මිනිස්සෙක් ඇහැරුණොත් ඒ මිනිස්සයව මරලා දානවා. බොහොම දරුණු හොරමුලක්. මේ හොරමුල පාලනය කරන්න බෑ කාණ්ඩේ ලොකු වැඩි නිසා 500ක්. එතකොට මේක අවසානයේ රජුරුව ගාවටම මේ පැමිණිල්ල ගියා. රජුරුව ඊට පස්සේ මේකට පැලෑනක් හදලා දුන්නා. හොරමුල අල්ල ගැනීම පිණිස රාජ පුරුෂයෝ ක්‍රියාත්මක කෙරෙව්වා. ගම්මානේ රාත්‍රී කාලේ රාජ පුරුෂයන්ට ඇහැරලා ඉන්න සැලැස්සුවා. දැන් රාජ පුරුෂයෝ රකින්නවා. මේ ගැන කිසිම ඔත්තුවක් හොරමුලට යන්නේ නැති වෙන්න රජුරුව කටයුතු සම්පාදනය කළා. එතකොට ගම්මුන්ට දැනුවත් කරලා තිබුණා යම් ගෙදරකට ඇවිල්ලා හොරු බිඳිනවා කියලා තේරුනොත් එහෙම එකපාර මහ හඬින් කෑ ගහපල්ලා. කිසිම කෙනෙක් හොරුන් එක්ක ගැටෙන්න යන්න එපා. කෑ ගහපල්ලා. එතකොට රාජපුරුෂයෝ ක්‍රියාත්මක වෙයි කියලා. දැන් ඔහොම උපායක් යොදලා තිබුණේ. මේ හොරමුල මේ මුකුත් දන්නේ නැහැ. වෙනදා වගේ ගම්මානයකට පැන්නා. පැනලා ගයක් බින්දිනකොට ඒ ගෙදර මිනිස්සයා හැරුණා. ඇහැරලා කෑ ගැහුවා. කෑ ගහපු ගමන් දැන් රාජපුරුෂයෝ ලැහැත් වෙලා ඉන්නේ. රාජපුරුෂයෝ ආයුධ ගත්තා. ආයුධ අරගෙන හොරමුල ලුහු බඳින්න පටන් ගත්තා. ගමේ මිනිස්සුත් පුරුෂයෝ ටික ඇහැරුණා. කඩු කිනිසි ආවි ආයුධ අරගෙන මේ හොරමුල පස්සේ පන්නනවා. දැන් 500ක් පස්සේ දහසක් දෙනා පන්නනවා. 500ක හොරමුල මේ තමන්ට පුළුවන් තරම් දිව්වා. දැන් මේක සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ නැත්තේ පින්වතුනි පාන්දර ජාමිට වෙන්න.
මේක සාමාන්‍යයෙන් වෙනකොට පාන්දර 2 3 වගේ වෙන්න ඇති. ඉතින් දැන් හොරු දුවනවා. පැය ගාණක් දිව්වා. පාන්දර 5:05 6 වගේ වේගන එද්දී මේ හොරමුල දුවගෙන ගිහිල්ලා භික්ෂුන් වහන්සේලා වැඩ වාසය කරන ආරාමයක් සමීපයට එනවා අසපුවකට. ඒ අසපුව ළඟට එනකොට භික්ෂුන් වහන්සේලා එළියේ මේ උදෑසන කාලේ අතුපතු ගානේවා මේ කටයුතු කරමින් වත්පිළිවෙතේ යෙදෙමින් හිටියේ. දැන් මේ හොරු පැය ගාණක් දුවලා හැටි දාගෙන බීතියටපත් වෙලා දුවගෙන ඇවිල්ලා භික්ෂුන් දකින්නකොට සිවුරු පොරවගත් උත්තමයෝ දකින්නකොට හිතට මහා ශාන්තියක් දැනුණා. තව දුවා ගන්න බෑ. එහෙම අර ස්වාමීන් වහන්සේලා ළඟට ඇවිල්ලා මේ දන ගහගෙන පෙරළුණා. පෙරලා කිව්වා අනේ ස්වාමීනි අපිව බේරා ගන්න කිව්වා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ නමක් ඇහුවා උඹලා මොකෝ මේ බේරා ගන්නට කියලා අපෙන් ඉල්ලන්නේ? උඹලා මොන වැරද්දක් කරාටද? කිව්වා නේ ස්වාමීනි අපි මහා පෞකාර ජීවිත ගත කරපු යුන් අපි මේ කැලේ හැංගිලා හිටපු හොරමුල. ස්වාමීනි මෙදා පොටේ නම් අපේ වැඩේ වැරදුනා. දැන් ගම්මු ඔක්කොම එකතු වෙලා අපේ පස්සේ පන්නනවා. ස්වාමීනි අපිව බේර ගන්න කිව්වා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ හරි ඥානවන්තයි. ඒ ස්වාමීන් වහන්සේ කිව්වා අපිට මේ මිනිස්සුන්ගෙන් නම් ඔහෙලව බේර ගන්න බෑ. හැබැයි ඔහෙලට බේරුමක් දෙන්න පුළුවන්. සංසාරෙටම බේරුමක් දෙන්න පුළුවන් කිව්වා. එතකොට අර හොරමුල්ල දැන් බිහිතියටපත් වෙලා මරණය අත ළඟයි. මිනිස්සු කෑ ගහගෙන දුවගෙන එන හඬ ඇහෙනවා. ඒ හොරමුල්ල කිව්වා ස්වාමීනි මේ වෙලාවේ අපි අසරණයි. අපි අසරණයි. ස්වාමීනි අපිට ඒ සසරටම වටින රැකවරණේ ඒ සසරටම වටින බේරිල්ල අපට දෙන්න. අපි ආසාවෙන් ඉන්නේ ඒක ගන්න කිව්වා. එතකොට කිව්වා එහෙනම් වැඳගනිලා. වැඳගෙන කියාපල්ලා බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියපල්ලා කිව්වා. 500ක් හොරමුල කෑ ගහලා හඬ නගලා ඇස්වල කඳුළු පුරවගෙන බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුරජුන් සරණ ගියා. එහෙනම් කියාපල්ලා ධම්මං සරණං ගච්ඡාමි කියලා බුදුරජුන් වදාළ නිර්මල සද්ධර්මයේ සරණ යනවා කියලා. හොරමුල අඬ සරණ ගියා. ඊළඟට මේ ධර්මයෙන් නිපන් ධර්මය නිසා ජීවිතේ පූර්ණත්වයට පත් කරගත්ත සැපෙන් සැපේටපත් වෙච්චි කෙලෙස් නැති අරහත් උත්තමයෝ ප්‍රමුඛ සංගරුවන සරණ යනවා කියලා කියපල්ලා සංඝං සරණං ගච්ඡාමි කියලා. මේ හොරමුල සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ගියා. අසරණ වෙලා හිටපු ඒ හොරමුලට මහා ශාන්තියක් මහා සැනසෙල්ලක් හදවතින්ම සරණ ගියා. ඒ ස්වාමීන් වහන්සේ 3 වතාවක් මේ හොරමුලව තෙරුවන් සරණේ පිහිටෙව්වා. තාම මිනිස්සු ලං උන්නේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කිව්වා හරි උඹලාට මං දැන් සරණ සීලය කියන රැකවරණේ දුන්නා. ඒක හොඳට හදවතේ තැම්පත් කරගනින්න. මං තව සරණක් උඹලට දෙනවා. ඒ තමයි සීලයේ සරණ. දැන් සමාදන් වෙයලා ප්‍රාණඝාතයෙන් වළකිනවා කියලා සමාදන් වෙයලා. හොරකම් කරන එකෙන් වළකිනවා කියලා සමාදන් වෙයලා. වැරදි කාම සේවනයෙන් සල්ලාලකමින් වෙන් වෙනවා කියලා දැන් සමාදන් වෙයලා. මේ කටින් බොරු නම් කියන්නේ නැහැ කියලා සමාදන් වෙයලා. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ කියලා සමාදන් වෙයලා කියලා පංචශීලයේ සමාදන් කෙරෙව්වා මේ හොරු ටික. ඒ හොරු අඬ සිල්පද සමාදන් වුණා. තාමත් මිනිස්සු ලං උන්නේ. එතකොට මේ ස්වාමීන් වහන්සේ අවසානට කිව්වා මං තව එක රැකවරණයක් දෙන්න. මැරෙන්න වෙනවා කොහොමද මේ ජීවිතේ? මරණය කියන එක කොහොමද පැමිණෙනවා. ඒ නිසා උඹලා මරණයට බය වෙන්න එපා. උඹලාව මරන්න එන එක මිනිස්සෙක් ගැනවත් එක රාජපුරුෂයෙක් ගැනවත් ද්වේෂ හිතක්, ගැටුණු හිතක්, තරහ හිතක් ඇති කරගන්න එපා. උඹලා මේ හැමදෙනා සුවපත් වෙත්වා කියන මෙත් සිතින් හිටපල්ලා. ඕන් ওই අවවාද ටික හොරු කාණ්ඩෙට ලැබුණා.
ඒ හොරු අන්තිම මොහොතේ ඔය ටිකේ සමාදන් වුණා. තෙරුවන් සරණ ගිය පින්වතුනි හදවතින් අන්ත අසරණ වෙලා ඉන්න වෙලාවේ තෙරුවන් සරණ කියන එකේ හොරු හදවතින්ම වැළඳගත්තා. සීලවන්ත වුණා. ඊළඟට ස්වාමීන් වහන්සේ කියපු අවසාන අවවාදී ඒ හොරුන්ගේ හදවතේ දෝංකාර දුන්නා. ඒ හොරු මේ හැමතිස්සෙම මේ මිනිස්සු ගැන හිත හිටිය සුවපත් වේවා කියලා. මිනිස්සු ඇවිල්ලා පාර දෙක ගහලා පොළු වලින් ගහලා මේ හොරුන්ව මේ අත් පිටිපස්සට කරලා බැඳගෙන රජුරුව ළඟට අරන් ගියා. රජුරුව මේ හැම හොරාවම ඝාතනය කළා. මරණ දඬුවම් දුන්නා. හොරු ඔක්කොම මේ පරලෝ ගියා. ඒ හොරුන්ට 20000ක් දීර්ඝායුෂ ඇති ඒ යුගයේ බුදුරජාණන් වහන්සේ සරණ යන්ට ලැබුණේ ධර්මයේ සංගරුවන සරණ යන්ට ලැබුණේ පොඩි වෙලාවකට. හැබැයි මේ පොඩි වෙලාවේ යන සරණ උනත් හරියට ගියා. ලෝකෙට පේන්න නැතුව ඇති උන් තෙරුවන් සරණ ගිය බව. අර ස්වාමීන් වහන්සේ විතරයි දන්නේ ඒ අය තෙරුවන් සරණ ගියා කියන එක. ඒ අසපුවේ වැඩ හිටපු ස්වාමීන් වහන්සේලා දන්නව ඇති මේ හොරු කාණ්ඩේ අන්තිම මොහොතේ තෙරුවන් සරණ ගියා කියලා. ලෝකයක් දන්නේ. ලෝකයක් දන්නේ ඒකුන් හොරකම් කළා කියලා. ලෝකයක් දන්නේ ඒකුන් නරක වැඩ කළා කියලා. ලෝකේම ගරහා මැද තෙරුවන් සරණ හදවතේ දරාගෙන මිය ගියා ඒ හොරු 500. ඊළඟට අනිත් කතන්දරේ ඒ කතන්දරේ ලෝකයක් සමහර විට කතා කර කර ඉන්නේ නැති අපේ පවුලක් මහාන වුණා කියලා. හැබැයි මේ මහාන වෙච්ච අයගෙන් එක්කෙනයි ජය ගත්තේ. අනිත් 3 දෙනාටම වැරදුනා. කපිල භික්ෂුවට වැරදුනා. මේ සාධනා කියන භික්ෂුණියට වැරදුනා. තාපනා කියන භික්ෂුණියට වැරදුනා. මරණින් මත්තේ අර හොර මුල ගිහිල්ලා උපදිනවා තව්තිසාවේ. තව්තිසා දෙව් භවනේ 500ක් විමානවල ඔවුන් උපන්නා. තෙරුවන් සරණේ ආනුභාවයයි. තෙරුවන් සරණේ මහිමයයි. අර භික්ෂුණීන් දෙදෙනාත් කපිල භික්ෂුවත් මිය පරලෝ ගිහිල්ලා උපන්නා මහා නරකේ. සරණක් නැති අසරණ ජීවිතේ තියෙන විපත. ඒ නිසා පින්වතුනි හොඳට මේ අදහස මේ කියන අවවාදය හොඳට හිතට ගන්න. අපි සරණ යා යුත්තේ හදවතින්. ගලේ කෙටු අකුරු වගේ සරණ කියන එක හිතේ පිහිටුව ගන්න ඕන. කිසි කෙනෙකුට මේ ලෝකේ නසන්න බැරි වෙන විදිහට සරණ පිහිටුව ගන්න ඕන. හැම තිස්සෙම තමන්ගේ ජීවිතේ මතුර වගේ හිටියත් කමක් නැහැ. මම බුදුරජාන් වහන්සේ සරණ ගිය කෙනෙක්. මං ධර්මයේ සරණ ගිය කෙනෙක්. මං සංගරුවන සරණ ගිය කෙනෙක් කියලා හේතුව ඒකමයි පිහිට. ඒකමයි ආරක්ෂාව. අච්චර අර හොර කාණ්ඩයක් හොරකම් කර මේ ගත කරපු ජීවිතේ ඒ මහා නස්පත්තිය ඒ මහා විපත අවසාන මොහොතේ ලබන ලද සරණකට වෙනස් කරන්න පුළුවන් වුණා කියලා කියන්නේ පින්වතුනි. එපමණකින්ම මේ සරණ ගැන හිත පහදව ගන්න බැයිද? එපමණකින්ම මේ සරණ ආශ්චර්ය අద్භූත නැද්ද? එපමණකින්ම මේ සරණ ආශ්චර්යයි. ඒ නිසා හදවතින්ම තෙරුවන් සරණ යන්න. ඒ හොර කාණ්ඩේ ඒ 500ක් හොර මුල මරණින් මත්තේ තව්තිසා දෙව් භවනේ ඉපදිලා දීර්ඝ කාලයක් දිව්‍ය සැප විඳිමින් පැමිණිලා අපගේ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙනකොට මේන් උපදිනවා සවැත් නුවර. සවැත් නුවර එකම ගම්මානයක පවුල්වල 500ක් දෙනා උපන්නා. ඒකෙන් ඒ හොරමුදලේ ප්‍රධානියා විදිහට හිටපු කෙනා. ඔහු උපන්නා යසෝජ නමින්. යසෝජ මේ යසෝජත් එක්ක යසෝජගේ යාළුවෝ විදිහටම අනිත් 500 දෙනා එකතු වෙනවා. ඒ 500 දෙනා තරුණ වයසට එනකොට ඒ අයගේ සාමාන්‍යයෙන් පෞල් පසුබිමේ ඒ උපන්න පෞල් පසුබිමේ ස්වභාවය ඒගොල්ලෝ සාමාන්‍යයෙන් මේ මාළු විකුණලා ජීවත් වෙන අය. දීවර කාණ්ඩයක්.
එතකොට ගංගා නදියට ගිහිල්ලා නදියේ දැල් එලලා ඒකෙන් උපයන ධනයෙන් තමයි තමන්ගේ ජීවිත ගත කළේ. ඉතින් පරම්පරාවෙන් උරුම වෙච්ච රස්සාව. මේගොල්ලෝ දවසක් ගංගානම් නදියේ දැලක් කෙලද්දි මේ දැලට අහු වෙනවා සාමාන්‍ය මාළු තලයේ විශේෂ මාළුවෙක්. මේ මාළුවා සම්පූර්ණ මේ කියන්නේ ඇස් අදහා ගන්නට බැරි තරම් ලස්සන රත්තරන් පාටක්. සාමාන්‍යයෙන් මාළු ඉන්නවනේ කොහොමද රත්තරන් පාට එක එක පාටට ඉන්නවනේ. හැබැයි මේ මාළුවා විශේෂයි. මේකාගේ රත්තරන් පාට ඇස් අදහා ගන්නට බැරි තරම් ලස්සනක්. එතකොට මේ 500ක් දෙනා ජීවිත කාලෙම දැකලා තිබුණේ නෑ මෙච්චර ලස්සන මාළුවෙක්. මෙච්චර ලස්සන එකෙක් දැකලා තිබුණේ. එතකොට මේගොල්ලෝ කල්පනා කළා මේ අහුවෙච්චි මාළුවාව අපි වෙන කෙනෙකුට නෙවෙයි ත්‍යාග කරන්න සුදුසු. මේක අద్භූත මාළුවෙක්. මේ මාළුවාව ත්‍යාග කරන්න සුදුසුයි, තෑගි දෙන්න සුදුසුයි අපේ මහරජුරවන්ට. මහරජුරුවන්ගේ මාලිගාවේ මේ මාළුවා හැදිච්ච තින්. ඒ නිසා මේ මාළුවාව අපි අරන් යන් මාලිගාවට කියලා මේ මාළුවාව භාජනයක දාගෙන මේ 500ක් පිරිස මේ තරුණයෝ ටික කොසල් රජුරුව හම්බෙන්න යනවා. රජුරුව හම්බෙන්න ගිහිල්ලා රජතුමාට පෙන්නුවා රජතුමනි හරි අපූර්ව මාළුවෙක් හම්බුණානේ. අපි මේ නදියේ දැල් දාලා තියෙද්දි. රජුරුව බැලුවා කෝ බලන්ට කියලා. හැබෑවටම ඇස් අදහා ගන්න බැරි තරම් මේක ලස්සන. රජුරුව කල්පනා කළා රජෙක් වෙලත් මෙච්චර මනස්කාන්ත මාළුවෙක් මං ජීවිතේ දැකලා තිබුණේ නෑ. මේ මාළුවා මෙච්චර ලස්සන උනේ මොකෝ? මේකගේ අපි නොදන්නා කතාවක්වත් තියෙනවා වද්ද? කොයිකටත් මේ මාළුවාව අරගෙන යන්න ඕන බුදුරජාණන් වහන්සේ ළඟට. එහෙම හිතුවා. එහෙම හිතලා අර 500ක් තරුණයන්ට කියනවා මේ කොල්ලනේ මේ මාළුවාගේ කතන්දරේ අපිට බුදුරජාණන් වහන්සේ ළඟට අරන් ගියොත් දැනගන්න පුළුවන් මෙච්චර මනස්කාන්ත මාළුවෙක් මෙච්චර හැඩකාර මාළුවෙක් බිහි වුණේ කොහොමද? මේකා පෙර ජාතිවල කරලා තියෙන්නේ මොනවද? ඒක දැනගන්න පුළුවන් අපිට බුදුරජාණන් වහන්සේ ළඟට අරන් ගියොත් මේ මාළුවව. ඒ නිසා කොල්ලනේ අපි අරන් යන් බුදුරජාණන් වහන්සේ ළඟට කියලා. දැන් රජුරුවොත් මේ 500ක් තරුණියොත් එක්ක මාළුවාව අරගෙන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න සවැත් නුවර දෙවුරන් විහෙරට යනවා. මාළුවව සොවගෙන මාළුවා ටැංකිය එක දාලා මාළුවා තරයි යනවා. මාළුව අරගෙන යනකොට මේ දෙවුරන් විහෙරේ දොරටුව ළඟදී මේ මාළුවා අර වතුරේකින් ඔළුව උඩට දැම්මා. දැන් මේක වතුරේ පීනනේ හිටියේ. මූ උඩට දැම්මා තමන්ගේ කට. කට උඩට දානකොට මේ මාළුවාගේ කටේ තියෙන ගන්ධස්තරේ ඒ කටේ තියෙන ගඳ හාත්පස විහිදිලා ගියා. හැමෝම නාහේ වහගත්තා. දැන් මෙතන ඉන්නවා කොසල් රජුරුවෝ, ඊට පස්සේ 500ක් තරුණයෝ, ඊළඟට රජුරුවෝ පෙරටු කරගෙන මේ ගමන යනකොට ගම්මුත් එකතු වුණා. මහා පිරිවරකට දැනෙන තරම් කටුක ගඳක්. ඔක්කොම නාහේ වහගෙන ඔක්කොම කල්පනා කළා. හැමෝගෙම හිතට හිතවිල්ලක් ආවා. හප්පේ මේකාගේ ඇඟ නම් හැඩයි. ඒ වුණාට මේකාගේ තියෙන කටේ ගඳ. දැන් සවැත් නුවර ජේතවනාරාමයේ ඇතුලේ බුදුරජාණන් වහන්සේට පෙන්වන්න කියලා මේ මාළුවා ගෙනල්ලා භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට මේක දැනුවත් කළා. බුදුරජාණන් වහන්සේ වැඩම කළා. වැඩම කරලා භාග්‍යතුන් වහන්සේ මේ මාළුවාව දකිනකොටම බුදුරජාණන් වහන්සේ වදාලා හප්පේ මේ කපිලනේ. බුදුරජාණන් වහන්සේ මේ මාළුවාව අඳුනගත්තා. කවුද මේ? කාශ්‍යප බුද්ධ ශාසනයේ පවුලක් පිටින් මහාන වෙලා හිටපු කෙනා. කාශ්‍යප බුද්ධ ශාසනයේ ධර්ම කතාව පවා කළ කෙනා.
ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තමන්ගේ සරණ වරද්දගෙන බුද්ධ ශාසනයේ පරිහානිය පිණිස කටයුතු කරලා බොහෝ කල නිරේ විඳවලා ඉඳලා මේන් ඇවිල්ලා මාළුවෙක් බවට පත් වෙලා තිරිසන් යෝනි. බුදුරජාණන් වහන්සේ මේ කපිලනේ කිව්වහම රජුරුවත් පිරිසත් පුදුම වුණා. රජුරු අහනවා ස්වාමීනි මේ මාළුවව තථාගතයන් වහන්සේ අඳුරනවද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා රජතුමනි මං මේ මාළුවාගෙන්ම ඔබට කරුණු කාරණා අහන්න තියන්නම්කෝ. එහෙනම් හොඳට අහගෙන ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ එරදියක් කළා. ඒ එරදිය මෙහෙම එකක්. ඒ කියන්නේ මාළුවා මනුස්ස භාෂාවෙන් කතා කරනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න අහනවා. ඉතින් මේක තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉද්දී සිද්ධ වෙච්ච අසිරියක්. අපේ ශාස්ත්‍රුන් වහන්සේ මහාචාර්යයි. අපේ ශාස්ත්‍රුන් වහන්සේ එහෙම අద్භූතයි. ශාස්ත්‍රුන් වහන්සේගේ ජීවිතයේ ආශ්චර්ය අద్භූත කාරණා ඇසූ කෙනෙකුට මේ අසිරිය මහා අමුතු එකක් නෙමෙයි. අපේ බුදුරජාණන් වහන්සේ මේ මාළුවාගෙන් මෙහෙම අහනවා. කපිල නේද මේ කියලා ඇහුවා. එතකොට අර මාළුවා මිනිස් හඬින් කියනවා අනේ ස්වාමීනි එහෙමයි මං තමා කපිල. දැන් කපිල මේ කොහේ ඉඳලාද මෙහි ආවේ? මේ මාළුවාගේ ජීවිතයට ආවේ කොහේ ඉඳන්ද? එතකොට මේ මාළුවාට මතකයක් එනවා බුදුරජාණන් වහන්සේගේ එරදීම. මාළුවා කියනවා ස්වාමීනි මං ආවේ අවීචි මහා නරකාදී ඉඳලා නිරේ ඉඳන් ආවේ. කපිල ඔහෙගේ පවුලම මහාන වුණා නේද? කිව්වා අනේ ස්වාමීනි එහෙමයි. ඔහෙගේ වැඩිමහල් සොහොයුරා සාගත දැන් සාගත කොහෙද කියලා ඇහුවා. කිව්වා ස්වාමීනි සාගත තෙරුන් වහන්සේ රහතන් වහන්සේ නම බවට පත් වුණානේ. උන්වහන්සේ පිරිනුවම් පෑවා කිව්වා. එතකොට ඔහෙගේ අම්මා ඒ අම්මා කෝ කියලා ඇහුවා. කිව්වා අනේ ස්වාමීනි සාදිනී තෙරණිය මගේ මෑණියෝ මාත් එක්කම එකතු වෙලා මං විදිහටම කටයුතු කළානේ. මං විදිහටම කටයුතු කරලා එයා නිරේ කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඇහුවා දැන් තව හිටියා නේද නංගි? නංගිකෝ? ස්වාමීනි නංගිත් මාත් එක්ක එකතු වුණානේ. නංගීත් පව් පුරවගෙන මේ වෙද්දී තාපනා භික්ෂුණිය එයත් ඉන්නේ නිරේ කිව්වා. බුදුරජාණන් වහන්සේ අහනවා ඈ කපිල ඔහෙගේ ඔය ශරීරේ ඔච්චරම මනස්කාන්ත වෙන්න හේතුව මොකෝ? කිව්වා ස්වාමීනි මං බුද්ධ ශාසනයේ මහාන වෙලා බඹසර රැක්කනේ. මං බඹසර කඩාගත්තේ නෑ. ඒ හින්දා තමයි ස්වාමීනි මෙච්චර සුන්දර ශරීරයක් මට ලැබුණේ. ඒ වුණාට කපිල ඔහෙගේ කට හරි ගඳයි නොවේ. මේ සැවැත් නුවර හැම පැත්තෙම ගන්ධස්තර වුණානේ ඔහෙ එකපාරක් කට ඇරපු එකට. මොකෝ ඔහෙගේ ඔය කට ඔච්චර ගඳ? කිව්වා අනේ ස්වාමීනි මං බුද්ධ ශාසනයේ මහාන වෙලා ඉද්දි මේ කට පාවිච්චි කරේ වැරදියටමයි. මම මේ කටෙන් බොරුත් කිව්වා. මම මේ කටෙන් කේලමුත් කිව්වා. මම මේ කටෙන් හිස් වචනත් කිව්වා, පරුස වචනත් කිව්වා. බුද්ධ ශාසනයේ පරිහානියට මේ කට පාවිච්චි කළා. ධර්මයේ අධර්මයේ යයි කිව්වා. අධර්මයේ ධර්මයේ යයි කිව්වා. විනය අවිනය යයි කිව්වා. අවිනය විනය යයි කිව්වා. ස්වාමීනි මට කට වැරදුනා කිව්වා. ඒතර බුදුරජාණන් වහන්සේ නිහඬ වුණා. කපිලට දරා ගන්න බැරුව ගියා. දරා ගන්න බැරුව ගිහිල්ලා කපිල නිහඬව බර වෙලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ආයෙ ඇහුවා කපිල දැන් ඔහි මේ ජීවිතින් චුත වුණොත් එහෙම ආයෙ ඔහි කොහෙද ගිහින් උපදින්නේ? කිව්වා ස්වාමීනි මට තව ගොඩාක් දිරව ගන්නට පව් තියෙනවා. ස්වාමීනි මට ආයෙ යන්න වෙන්නේ මහා නරකයට. මහා නරකේ තව බොහෝ කාලයක් විඳවන්න මට සිද්ධ වෙනවා කියලා මේ කපිල කියනවා. කියපුවාම නිකන් හිතට ආව දුකක්. දරා ගන්න බැරි දුකක්. ඒ භාජනය ටිකක් ශක්තිමත් භාජනයක්.
මේ කපිල දැඟලුවා. දඟලලා උඩ පැනලා අර භාජනයේ කටේ තමන්ගේ ඔළුව හප්ප ගත්තා. ඒකෙන්ම ඒ මාළුවා මිය පරලෝ ගියා. මිනිස්සු ඔක්කොම සංවේගයට පත් වුණා. අර 500ක් තරුණයෝ ටික ලොමු ඩහ ගැන්විලා ගියා. ඇයි මේ මාළුවා දකිනකොට හිත ප්‍රීතියෙන් පිනා ගියානේ. දැන් අදත් අපි මාළු ගෙනල්ලා ටැංකිය වල දාගෙන ඇති කරනවා. මාළුන්ගේ හැඩ බල බල ඉන්නවා. මාළුන්ගේ එක එක පාට බල බල අපි ඉන්නවා. මේ මාළුවන්ගේ කතන්දර අපි දන්නේ නැහනේ. මුන්ගේ අභ්‍යන්තර කතන්දර ඒ සෝචනීය සසර කතාව අපි දන්නේ නැහනේ. කොහොම කතන්දර ඇතිද? අර 500ක් තරුණියෝ වසඟ වෙච්චි මාළුවා රජ්ජුරුවන්ට තෑග්ගක් විදිහට දිය යුතුයි කියලා හිතන්න තරම් වටිනවා කියලා හිතපු මාළුවා. ඒ මාළුවා ගැන කතන්දරය අහනකොට ඒ තරුණියෝ 500 දෙනාගේ ඇඟේ ලොමු ඩහ ගැන්විලා ගියා. බුදුරජාණන් වහන්සේ ඒ සියලු දෙනාට අනුග්‍රහ පිණිස මේ ගාථා 4න් ධර්ම දේශනා කළා. මනුජස්ස පමත්තවාරිනෝ තණ්හා වඩ්ඩති මාළුවාවිය සෝප්ලවති හුරාහුරං පලමිච්ඡංව වනස්මින් වානරෝ සිහිනුවන නොයෝදා හිතුමනාපේ වසන කෙනෙකුට මාළුවා වැල වැඩෙන විලසින් වැඩින්නේ තණ්හාව ඔහු තුල ගෙඩි කන්ට ආසායති වඳුරා වනයේ සිටින විලසට හේ නැවත නැවතත් ඇවිද යයි එලොව මෙලොවට යං ඒසා සහති ජම්මි තණ්හා ලෝකේ විසත්තිකා සෝකාතස්ස පවඩ්ඩන්ති අභිවට්ටං වබීරණං ලෝක දුකටම ඇදෙනා මේ නීච තණ්හාව සිතෙහි හට ගන්නා විට යමෙක් එය ඉවසයි නම් ලොකු සැවැන්දරා පඳුරක් තව පඳුරු හැදෙන විලසින් නොයෙක් දුක් ශෝකයන් ඔහු තුල වැඩි යන්නේ. ධම්මපදයේ මේ ගාථා අන්තර්ගත වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ලස්සන ගාථා වලින් ඒ රැස්වෙච්චි පිරිසට ධර්ම දේශනා කළා. මේ සංසාර ගමනක තණ්හාවත් එක්ක පටලැවි යන ශෝකාන්තේ කතාව. තණ්හාවට පටලැවිච්ච කෙනා තණ්හාවට අනුරූපව හිතුමනාපේ ජීවිතය ගත කරනකොට තණ්හාවට වසඟ වෙච්ච කෙනාට මුකුත් පේන්නේ නැහනේ. එයා වසඟ වෙලා රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. ඇහැට පේන රූප වලටත් ආස කරනවා. කනට ඇහෙන ශබ්ද වලටත් ආස කරනවා. නොයෙක් ගඳ සුගන්ධයටත් ආස කරනවා. නොයෙක් රසයන්ටත් ආස කරනවා. නොයෙක් පහසටත් ආස කරනවා. හිතට එන හිතවිලි වලටත් ආස කරනවා. මේ තණ්හාවට වසඟ වෙච්ච කෙනා හැබැයි ස්වාක්ඛාත ධර්මය බැහැර කරනවා. බුද්ධ ශාසනයක පැවිදි වෙලත් අර කපිල භික්ෂුවට බැරි වුණා බුද්ධ ශාසනයේ ධර්මයට ආස කරන්න. ධර්මයට ආස කරන්න බැරි වෙලා හිතු මනාපෙට ජීවත් වෙලා අවසානයේ මේ ගෙඩි කන්ට ආසය ඇති වඳුරෙක් වනේ අත්තින් අත්තට පැන පැන ගහින් ගහට යනවා වගේ ඒ කෙනා සංසාරේ එළොවින් මෙලොවට යනවා කියනවා.
ඉතින් ඒ හින්දා යම් කෙනෙක් නුවණින් දකින්න ඕන කියනවා දුක් ඔක්කොම හදන්නේ මේ නීච තණ්හාවෙන්. ඒ නිසා මේ නීච තණ්හාව බැහැර කරන්න ඕන කියලා. නීච තණ්හාව බැහැර කරේ නැත්තම් වෙන්නේ හරියට ලොකු සැවැන්දරා පඳුරක් හින්දා තව තව සැවැන්දරා ගස් හැදෙනවා වගේ. දුකෙන් දුක වැඩි වැඩි යන එකයි. යෝචේතං සහති ජම්මින් තණ්හං ලෝකේ දුරච්චයං සෝකාතම්හා පපතන්ති උදබින්දුව පොක්කරා ඉක්මයාමට අසීරුව ඇති මේ නීච තණ්හාව ඉදින් යමෙකුගේ සිත තුලින් බැහැරටම ගිලිහෙයි නම් නෙළුම්පත නොම ඇලෙනා දිය බිඳුව බිම වැටෙනා ලෙසින් ඔහු කෙරෙහි හැම ශෝක දුක් නොපිහිටා බිම වැටෙන්නේ. හරි අමාරුයි කියනවා. තණ්හාව ඉක්මවා යන්න එක දුෂ්කරයි. තණ්හාව නිසා ප්‍රිය බන්ධනයෙන් බැඳි බැඳි යනවා. ප්‍රිය බන්ධනයෙන් බැඳි යන කෙනාට අවසානයේ උරුම වන්නේ ශෝකය විතරයි. ඒ ශෝකය උරුම කරගන්න කෙනා ශෝකයේ තුලම ලතවි තව තවත් දුකටපත් වෙනවා. හැබැයි යම් කෙනෙකුට පුළුවන් වුණොත් එහෙම මේ තණ්හාව කියන එක බැහැර කරගන්න හිතේ. ඒ කෙනාගේ ජීවිතෙන් ශෝකය කියන එක ගිලිහිලා වැටෙන්නේ හරියට මේ නෙළුම් පතක වතුර බින්දුවක් රඳවන්න බෑ වගේ කියනවා. එයාගේ ජීවිතේ ශෝකේ රැඳෙන්නේ. ශෝකේ රැඳෙන්නේ නැත්තේ මොකෝ? ශෝකේ රැඳෙන තැන එයාගේ ජීවිතේ නෑ. ශෝකේ රැඳෙන්නේ කොතනද? තණ්හාව තුලයි. තණ්හාය ජායති සෝකෝ. තණ්හාව නිසා ශෝකය හටගන්නේමය. තණ්හාය ජායති භයං. තණ්හාව නිසා භය හටගන්නේය. තණ්හාය විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං. තණ්හාව කියන එක නැති වූ කල්හි ශෝකයක් නැත්තේය. බයක් කොයින්ද? තං වෝ වදාමි බද්දං වෝ යාවන්තෙත්ත සමාගතා තණ්හාය මූලං කනත උසිරත්තෝව බීරණං මාවෝ නලංව සෝතෝව මාරෝ භංජි පුනප්පුනං මෙතන රැස් වී සිටින ඔබ හට ඉතා යහපත් දෙයක් පවසමි. තණ්හාවගේ මුලම උදුරව් සෙවෙන්දරා පඳුරක් උදුරනසේ බටගසක් ජල පහරින් ගසාගෙන යන විලසින් මාරයා ඔබ හැම දින යලි යලි නොවනසාවා. බුදුරජාන් වහන්සේ අවසානයේට ඕන්න ඔහොම ගාථාව දාලා හරියට මේ තණ්හාව දුරු කරලා දාන්න කිව්වා සැවැන්දරා පඳුරක් උදුරනවා වගේ. දැන් සැවැන්දරා පඳුර උදුරනකොට පින්වතුනි සැවැන්දරා ගහේ වටින්නේම මුලනේ. සැවැන්දරා මුල් සුවඳයි. ඒ නිසා මුලම තමයි ගන්න උත්සාහ කරන්නේ. ඒ වගේ මේ තණ්හාව කියන එක මුලින්ම උදුරලා දාන්න කියනවා. මුල් කෑල්ලක්වත් තියන්නේ නැතුව. එහෙම උදුරලා දැම්මොත් ඔබ බැරි වෙයි කියනවා කවදාවත් මාරයාගේ ග්‍රහණයට නතු කරගන්න. ඉතින් බුදුරජාන් වහන්සේ ඔය අවවාද ගාථා 4ත් වදාරලා ඊළඟට සුත්ත නිපාතයේ අන්තර්ගත වෙනවා කපිල සූත්‍රය. ඒ කපිල සූත්‍ර දේශනාවත් බුදුරජාන් වහන්සේ දේශනා කළා. මේ ධර්මයන් දෙක අහනකොට අර යසෝජ තරුණයා ප්‍රධාන 500ක් දිනාගේ පින මේරුවා.
ඒ හැමෝටම හිතෙනවා අපි බුද්ධ ශාසනයේ මහාන වෙන්න ඕන. ඉතින් ඒ දීවර පවුල් 500ම තරුණයෝ යසෝජ තරුණයා ප්‍රධාන කරගෙන බුද්ධ ශාසනය පැවිදි වුණා. පැවිදි වෙලා ධර්මය අහලා ඒ ධර්ම කාරණා පුරුදු කරන්ට උන්වහන්සේලා 509ම එක්තරා දුර ඈතකට වැඩම කළා. ඉතින් වැඩම කරලා පින්වතුනි කාලයකට පස්සේ මේ 509 බුදුරජාණන් වහන්සේ බැහැ දකින්ට කියලා සවැත් නුවර ජේතවනාරාමයට ආයෙ එනවා. හැබැයි මේ එනකොට මේ 509ගේ ජීවිතවල කිසි දියුණුවක් ඇති වෙලා නැහැ. ඉතින් මේ 500 දෙනා දීවරයෝනේ මාළු විකුණපු අයනේ කටවල ටිකක් සද්දයි. මාළු විකුණලා හුරු පුරුද්ද හින්දා වෙන්න ඇති කට සද්දයි. සවැත් නුවරට 500 දෙනා ඇවිල්ලා ඒ 500 දෙනා තමන්ගේ පාත්‍ර සිවුරු අස්පස් කරනකොට ඊළඟට භික්ෂූන් එක්ක කතා බහ කරනකොට මහා කාලගෝට්ටියක් වගේ ඇහෙන්න ගත්තා. බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේව කැඳවලා අහනවා ආනන්දය මොකද්ද මේ මහා සද්දේ? හරියට මේ මාළු විකුණන තැනක කේවට්ටයෝ කෑ ගහනවා වගේ. මොකද්ද මේ සද්දේ කියලා ඇහුවා. එතකොට මේ ආනන්ද තෙරුන් වහන්සේ කියනවා ස්වාමීනි අර යසෝජ තෙරුන් ප්‍රධාන 500 දෙනා භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න කියලා ඇවිල්ලානේ. ස්වාමීනි ඒ අයගේ සද්දේ ඔය කිව්වා. එතකොට භාග්‍යතුන් වහන්සේ ඒ භික්ෂූන්ට මෙහෙම කියනවා. ඒ 500 දෙනාටම භාග්‍යතුන් වහන්සේ වදාලා ගච්ඡත භික්කවේ මහණෙනි මං ඔබව බැහැර කරනවා. ඔබ ආපහු යන්න. ඔබ මොහොතක්වත් මගේ ළඟ ඉන්නවට මං කැමති නැහැ කිව්වා. අනේ එතකොට මේ 509 දැන් දුර ඉඳලා ආවේ බුදුරජාන් වහන්සේ බැහැ දකින්නමයි. බුදුරජාන් වහන්සේ මේ 509 බැහැර කළා. බැහැර කළාට පස්සේ 509ම එහෙමයි ස්වාමීනි කියලා භාග්‍යතුන් වහන්සේව ගෞරව සත්කාර සහිතව ප්‍රදක්ෂිනා කළා. ප්‍රදක්ෂිනා කරලා නිහඬවම පිටත් වෙලා ගියා. ඒ පිටත් වෙලා පින්වතුනි ගොඩාක් දුරට ගිහින් තියෙනවා. ඒ කියන්නේ සවැත් නුවර ඉඳලා වජ්ජ දේශයට ගියා. වජ්ජ දේශයේ තියෙනවා වග්ගුමුදා කියන නදී තීරේ. ඒ වග්ගුමුදා නදී තීරේ උන්වහන්සේලා වස් එළඹුණා. වස් එළඹිච්ච දවසේ 509ම ආමන්ත්‍රණය කරලා යසෝජය කියන මහතෙරුන් වහන්සේ ලස්සන අවවාදයක් කළා. ඒ අවවාදේ හරිම ලස්සනයි. උන්වහන්සේ වදාලා භගවතා මයං ආවුසෝ පනාමිතා අත්ත කාමේන හිතේසිනා අනුකම්පකේන අනුකම්පං උපාදාය. ප්‍රිය ආයුෂ්මතුනි භාග්‍යතුන් වහන්සේ අපිව බැහැර කොට වදාලා තමයි. හැබැයි මේ බැහැර කළේ අපේම යහපත කැමති නිසා අපිට තියෙන හිතවත්කමට අපි කෙරෙහි අනුකම්පාවෙන් අපි ගැන අනුකම්පාව උපදවාගෙන බලන්න ශාස්ත්‍රඥ වහන්සේ අඳුනගෙන තිබ්බ හැටි. අවවාදයක් කරා මේ භික්ෂුන් කොච්චර දක්ෂ වෙලාද අවවාදේ හරියට ගන්න. අයියෝ මේ මෙච්චර දුරක් ගෙවාගෙන අපි ගියා මොහොතක් කතා කරේ නෑ අපිව බැහැර කළා කියලා හිතුවේ නෑ. ඒක හිතන්න අංශු මාත්‍ර ඉඩක්වත් අර වැඩිමහල් භික්ෂුව දෙන්නෙත් නෑ. යශෝත් තෙරුන් වහන්සේ කියනවා අපිට අනුකම්පාවෙන් බැහැර කළේ. හන්දමයන් ආවුසෝ තථා විහාරං කප්පේම යතානෝ විහෙරතම් භගවා අත්තමනෝ අස්සාති. ඒ නිසා ආයස්මතුනි අපි භාග්‍යතුන් වහන්සේ අපි යම් විදිහකට ඉද්දීද සතුටු වෙන්නේ. ආන් එහෙම ජීවත් වෙමු. එහෙම ගුණ පුරමු. ඉතින් වග්ගමුදා නදී තීරේ යසෝජ තෙරුන් වහන්සේ ප්‍රධාන ඒ 500ක් දෙනා වීරියෙන් ධර්මයේ හැසිරුණා. වීරියෙන් ධර්මයේ හැසිරিলা නොබෝ කලකින්ම සියලු කෙලෙස් නැසූ රහතන් වහන්සේලා 500ක් වග්ගමුදා නදී තීරේ පහළ වුණා. පින්වතුනි යුගයේ නම් ආශ්චර්යයි. එක තැන රහතන් වහන්සේලා 509ක් බිහි වුණා. උන්වහන්සේලා අරහත්ත්වයේ පසක් කරනකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන්ට කියනවා ආනන්දය වග්ගමුදා නදී තීරයේ දිශාවෙන් මට ආලෝකයක් පෙනේ. මහා ප්‍රභාස්වර භාවයක් පෙනේ. වග්ගමුදාව සිහි කරන්ටත් තථාගතයන්ට සතුටුය. ඒ නිසා ආනන්දය වග්ගමුදාවේ වැඩ ඉන්න භික්ෂූන්ට පණිවිඩයක් යවන්ට තථාගතයන් වහන්සේ ඔබව දකින්න ආසයි එන්න කියලා. ඉතින් මේ බැහැර කරපු 500ක් දෙනාට
ආයෙන්ට පසුබිමේ හැදුනේ මොකක් නිසාද? බුදුරජාන් වහන්සේගේ අවවාදේ පිහිටා ශාස්ත්‍රූන් වහන්සේ යම් විදිහකට සතුටු වෙනවද? ඒ විදිහට ජීවත් වෙච්ච නිසා. ඒ උත්තමයෝ රහතන් වහන්සේලා බවට පත් වුණා. ඒ රහතන් වහන්සේලා අතර ප්‍රධානම රහතන් වහන්සේ තමයි යසෝජ මහරහතන් වහන්සේ. ඉතින් යසෝජ මහරහතන් වහන්සේ තමයි මේ ගාථා වදාළේ. හරි ලස්සනයි යසෝජ මහරහතන් වහන්සේගේ ගාථා. ඒ තැනැත්තාගේ අත්පා කළු වැල් පුරුක් වගේ ගොඩාක් කෙට්ටුයි. නහරවැල් පවා ඉලිප්පිලා තියෙනවා. හැබැයි ඒ කෙනා ආහාරයේ අර්ථය දන්නවා. ඔහුට අදීන මනසක් තියෙනවා. එතකොට අපිට තේරෙනවා යසෝජ මහරහතන් වහන්සේ කියලා කියන්නේ කෙට්ටු කෙනෙක්. කෙට්ටු නහරවැල් ඉලිප්පිච්ච ශරීරයක් තමයි උන්වහන්සේට තිබිලා තියෙන්නේ. ඔහු භාවනා කරන්නට යන්නේ අරන්නේ මහා වනයේ මැදට. එහිදී ලේ බොන මැසි මදුරුවන් ඔහුව වට කරගෙන පහර දෙනවා. එතකොට ඔහු ඊටා හොඳ සිහියෙන් ඉවසාගෙන ඉන්නවා. යුද්ධ භූමියට පැමිණුණ හස්ති රාජෙක් වගේ. මේක ඒ කාලේ භික්ෂූන්ට වටින අවවාදයක්. මොකද වනයේ ගිහිල්ලා භාවනා කරනකොට මැසි මදුරු පීඩා ඉවසන්න බැරිකම නිසා භාවනාව වර්ධිනවා. ඉතින් මේ අවවාද සිහි කරන භික්ෂූන් වීරියෙන් භාවනා කරන්නට ඇති. ඊළඟට වදාළ ගාථාව හරි ලස්සනයි. යතා බ්‍රහ්මා තථා ඒකෝ තනියම වාසය කරන එක බ්‍රහ්මෙක් වගේ. යතා දේවෝ තථා දුවේ දෙන්නෙක් හිටියොත් දෙවියෝ වගේ. යතා ගාමෝ තථා තයෝ තුන් දෙනෙක් හිටියොත් හරියට එතන ගමක් වගේ. කෝලාහලං තතුත්තරියන් ඊට වඩා වැඩි වුණොත් නම් ඉතින් එතන කෝලාහලයක්ම තමයි. මේ කිව්වේ ධර්මාවබෝධ නොකළ අය. ධර්මාවබෝධ නොකළ කෙනා තනියෙන් ඉන්නකොට නම් ඔන්න හොඳයි. හැබැයි දෙන්නෙක් වුණාට පස්සේ දෙවියෝ වගේ කියනවා. තුන් දෙනෙක් වුණොත් එහෙම එතන ගමක් වගේ කියනවා. ඊටත් වඩා වැඩි වුණා කියලා කියන්නේ ඉතින් කෝලාහලයක් තමයි. ඒ කෝලාහලයක් බවට පත් නොවන්නේ කොහොමද? ධර්මයක් තුල වාසය කළොත්. බුද්ධ ශාසනයේ මහත් වූ භික්ෂු සංඝයා වැඩ හිටියානේ එකට. හැබැයි වැඩ හිටියේ ධර්මයේ මෙනෙහි කර කර. ධර්ම මානසිකාරේ. ධර්ම මානසිකාරේ යන්තනක තියනවාද? එතන සිහිනුවන තියෙනවා. එතන කෝලාහල නැහැ. ඉතින් මේ සුන්දර දහම් කතාව අපිට අහන්න ලැබුණේ අපගේ යසෝජ මහරහතන් වහන්සේ නිසා. ඒ යසෝජ මහරහතන් වහන්සේ ප්‍රමුඛ එදායි වග්ගමුදාවේදී අරහත්ත්වයේ පසක් කළ 500ක් මහරහත් උතුමන්ට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ රහතන් වහන්සේලා නිවී සැනසුන අමා නිවනේ අපටත් සැනසෙන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපි දෙවිවරුන්ට අනුමෝදන් කරමු. සග්දිවිඳුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන සදෙව්ලෝක වාසී සියලු දෙවිවරුත් අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරුත් පින් අනුමෝදන් වෙලා දෙවියෝ දිව්‍ය සැපේටම පත් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාද රැකවරණ දෙවියෝ අපට නොඅඩුවම සලසා දෙත්වා. දෙවියෝද සසර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙලා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා. ගෞතම සාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්ට වාසනාව ලැබිත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ ධර්ම දානමය පින්කම සිදු කරන පින්වතුන්ලාගේ මූලිකම අරමුණ ලෙස සඳහන් කරලා තියෙන මීට වසරකට පෙර හදිසියේම මේ පරලෝ යන්ට යෙදුණු පින්වත් ජී.එම්. ජයසිරි පියාණන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. මේ පරලෝ ගියේ ජී.එම්. පොඩිමැණිකේ කිරියම්මාටත් ජී.එම්. ගුණසේකර සීයාට සහ මීට වසර 27කට පෙර මේ පරලෝ යන්ට යෙදුණු පින්වත් එන් ඇඩ්මින් සිල්වා පියාණන්ට සියලු පින් අනුමෝදන්ව ඒ වගේම නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත
ඒකාන්ත වශයෙන්ම සැපයට පත්වෙත්වා මේ දුක් සහිත වූ සංසාර ගමනින් අපගේ ඥාතීන් ඊතා ඉක්මනින්ම නිදහස් වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින්පෙත් අනුමෝදනා කරන්න. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයෝ භාග්‍යා නිර්මාණී අනුත්තරා නෙතුමිනි ශාක්‍යා තුනුරුවනී යන දියණිවරු තිදෙනාටත් රුවන් දමින්ද ස්වාමි පුරුෂයාට සුජීවත්ව සිටින ගාලින් මෑණියන්ට ගුණවති ලොකු අම්මා ඇතුළු පවුලේ සියලු දෙනාට සහෝදර සහෝදරියන් සියලු දෙනාට දූ දරුවන් ඇතුළු ඒ සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයෝ එකලෙසම අනුමෝදන් වෙත්වා. අද ධර්ම දානමේ පින්කම සිදු කරන ඉතාලියේ කතානියා නගරයේ පදිංචි පින්වත් රුවන් සහ නදීරා දෙපළට මේ සියලු පුණ්‍ය ධර්මයෝ එකලෙසම අනුමෝදන් වෙත්වා. ශ්‍රියානි මහත්මියට, සජී මහතාට, රනිල් මහතාට, සමන් සහ අනෝෂා යන දෙපළට ඒ වගේම ධර්මයේ හැසිරෙද්දී බොහෝ උපකාර කරන කලන මිතුරියන් සියලු දෙනාට, දූ දරුවන් සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා කරන කියන රැකී රක්ෂා ආදිය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. අද ධර්ම දානමේ පින්කම සිදු කරන මේ පින්වතුන් සියලු දෙනාටත්, ඒ අයගේ පවුල්වල සියලු දෙනාටත්, ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, සුපින්වත් ඔබ සියලු දෙනාටත් මේ ලැබිච්ච කල්යාණ මිත්‍ර ඇසුරේ සුවසේම ගුණදහම් දියුණු කරගන්නටත්, සුවසේම ධර්මයේ හැසිරෙන්නටත් අවකාශ සැලසෙත්වා. සෑම සියලු දෙනාට මේ තෙරුවන් සරණ මුණ ගැහිච්ච ජීවිතේ තමන්ගේ හදවතින්ම බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගරුවන සරණ ගිහිල්ලා මේ තෙරුවන් සරණ ගලේ කෙටුවක් ලෙස මනාව පිහිටුවාගෙන ඉඳලා තමන්ගේ ජීවිත පරිපූර්ණ වශයෙන් තෙරුවන් සරණ තුල සැපවත් කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.